අයිබෝවන් 10 ශ්‍රේණියේ දරුදරියන්ව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි මේ වීඩියෝවේ පළවෙනි කොටස මීට පෙර ඔබට ඉදිරිපත් කළා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මෙම වීඩියෝවේ දෙවෙනි කොටසෙන් ඔබට සපයලා තියෙන ප්‍රශ්න පත්‍රයේ 16 වෙනි ගානේ ඉඳලා සාකච්ඡා කරන්න යන්න. මම හිතනවා පළවෙනි කොටසට ඔබ පිළිතුරු සංසන්දනය කරලා බලන්න ඇති. අපි එහෙමනම් 16 වෙනි ගානේ ඉඳලා මේකේ ඉතිරි කොටස් ටික සාකච්ඡා කරමු. ඔබට සපයලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ලබාගෙන පිළිතුරු සපයන්න ඕනේ. නැත්නම් මේ වීඩියෝවේ දාලා තියෙන ප්‍රශ්න පත්‍රය ලබා ගන්න. හරි. එහෙමනම් 16 වෙනි ගණනේ කියලා තියෙන්නේ පොඩි විස්තරයක් දීලා දෙන අපිට බිඳුවේ සිට 9 තෙක් මම 16 වෙනි ගණන සාකච්ඡා කරනවා. හරි. බිඳුවේ සිට 9 තෙක් පූර්ණ වර්ග සංඛ්‍යා කුලකය. බිඳුවේ ඉඳලා 9 තෙක්. දැන් ඔබට ලැබෙන්න පුළුවන් බිඳුව හා 9 අතර බිඳුවේ සිට 9 දක්වා බිඳුවේ සිට 9 තෙක් එහෙම ප්‍රශ්න අපිට ලැබෙනවා. එතකොට මේක බිඳුවේ සිට 9 තෙක් කියන්නේ මොකද්ද කියන එක හරියට පැහැදිලි කරගෙන ඉන්න අවශ්‍යයි. ඔබ දන්නවා බිඳුවේ සිට 9 තෙක් කිව්වහම බිඳුවත් අයිති තෙක් කිව්වහම 9ත් අයිති. හැබැයි බිඳුවේ සිට 9 දක්වා කිව්වහම 9 අයිති වෙන්නේ නැහැ. එහෙනම් තෙක් කිව්වොත් ඒ කෙලවර අයිති වෙනවා. එහෙනම් අපිට ඒ අනුව බිඳුවේ සිට බිඳුවත් අයිති. දැන් බලන්න පළවෙනි පිළිතුර අපිට කියන්නේ කුමන පිළිතුරේද කියලා තෝරලා යටින් ඉරක් ගහන්නලු. x කොහොමද බිඳුවට වඩා වැඩි 9ට වඩා කුඩයි? ඒ අසමානතාවයෙන් මේ බිඳුවට පළවෙනිකින් කියන්නේ බිඳුවට වඩා වැඩි x 9ට වඩා කුඩයි. මේකේ බිඳුව අයිතිත් නෑ 9 අයිතිත් නෑ 9ට කුඩයි බිඳුවට වැඩි. එහෙනම් මේක වැරදි. මේක ඉන්න බෑ. ඊළඟ දෙවෙනි එක බලන්නකෝ. දෙවෙනි එක කියන්නේ බිඳුවට වැඩි හෝ සමානයි x 9ට කුඩා හෝ සමානයි x. ඒ කියන්නේ බිඳුවට සමාන නිසා බිඳුවත් අයිති 9ට සමාන නිසා 9ත් අයිති. එහෙනම් බිඳුවේ සිට 9 තෙක් කිව්වම බිඳුවයි 9 දෙන්නම අයිති. නම් මෙයා නිවැරදි. ඊළඟ තුන්වෙනි එකෙන් කියන්නේ බිඳුවට වඩා වැඩි හෝ සමානයි x කුඩයි 9. මෙබන් බිඳුව අයිති 9 අයිති නැහැ. එහෙනම් මේක වැරදි. තෙක් කිව්වම 9ත් අයිති. එහෙනම් නිවැරදි පිළිතුර කීයද? දෙවෙනි එක. 17 වෙනි ගාන. රූප සටහනක් අපිට ලැබිලා තියෙනවා. අපි බලමු. ත්‍රිකෝණයක් තියෙනවා මේ ආකාරයේ. මේ දිග සමාන වෙනවා මේ කෝණයේ අංශක 70යි මේක x. අපිට කියනවා x වල අගය කීයද කියලා අහන්නේ. අපි බලමු x වල අගය වල ඔබ දන්නවා මෙන්න මේ ත්‍රිකෝණ බලන්නකෝ. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ මේ පාදයේ සමානයි. සමාන සංකේත දාලා තියෙන පුතේ සමාන දිගවල් වලට. එතකොට මේ දිගවලය සමානනේ. ඒ නිසා ඒ දිගවල වලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ නිසා මෙයා x නම් මෙයාත් x වෙනවා. පැහැදිලි නේද? එයාත් x වෙනවා. ඊළඟට ACD ත්‍රිකෝණය බලන්න. ACD ත්‍රිකෝණය මේ පාදයේ සමානයිනේ. ඒ නිසා මේ කෝණයට සමාන වෙනවා. හේතුව තමයි සමදිව් පාද ත්‍රිකෝණවල සමාන පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වීම. දැන් හරිනේ. දැන් ඊළඟට අපේ ගන්න x වගේනේ අපිට පුළුවන් මේ මුළු ABD ත්‍රිකෝණය සලකන්න. AB තව ඉතින් ක්‍රම තියෙනවා. ඔයගොල්ලන්ට පහසුම වරද්දා ගන්න ඇති ක්‍රමය මම මේ කියන්නේ. ABD ත්‍රිකෝණය සලකන්නකො විශාල ත්‍රිකෝණය. එයාගේ කෝණ මේ x එකතු කිරීම මේ කෝණය කීයද? මේ කෝණය කීයද? x දර 70. x දර 70. මේ කෝණය කීයද? 70. මේ කෝණ තුනම එකතු වුණාම අංශක 180යි. පැහැදිලි නේද? x දර 70 x 70. මේ x
x ධන 70 70 සමාන 180යි. කෝණ තුන එකතු කරලා 180ට සමාන කරනවා අපි. x ට x එකතු කරාම 2x 70යි 140යි සමාන 180යි. අපි 140 අනිත් පැත්තට ගේනවා අඩු කිරීම 140යි. 2x සමානයි මෙතන 40යි. මෙතන x තනි කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. මෙයාට මෙයා බෙදලා යනවා x සමානයි 20යි. එහෙනම් x වගේ අංශක 20ක් වෙනවා. පැහැදිලි නේද? ඊළඟට 18 වෙනි ගණන අපි සාකච්ඡා කරමු. 18 වෙනි ගණන. මේක හරිනේ? ඔබ හරිද හදලා තියෙනවා? හරියට මම හිතන්නේ 18 වෙනි ගණන බලන්න. රූප සටහනක් තියෙන අපිට මේ වාගේ මම අඳින්න මේ ගණන ඔබට x අක්ෂය y අක්ෂය සරල රේඛාවක් තියෙනවා මෙහෙම. ඒ සරල රේඛාව AB සරල රේඛා ඛණ්ඩය. AB සරල රේඛා ඛණ්ඩය. පැහැදිලි? මෙතන මූල ලක්ෂ්‍යය අක්ෂ දෙක කැපෙන තැන මේ y අක්ෂය කැපෙනවා AB ව කීයෙන්ද? 0.3 ලක්ෂයේදී. ඒ වගේම මේ රේඛා මත ලක්ෂයක් තියෙනවා 2.7. තේරුණා නේද? 2.7. එතකොට ඇත්තටම ළමයි මේ ලක්ෂ දෙකම මේ රේඛාව මත පිහිටනවා. හරි? දැන් අපෙන් අහන්නේ මේ දීලා තියෙන දත්ත ඇස් අණුව AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. ඔබ දන්නවා මේ අනුක්‍රමණය කියලා කියන්නේ මේ ක්‍රම ගොඩක් තියෙනවා. එකක් කියලා දෙන අනුක්‍රමණය කියන්නේ m සමාන වෙනවා y කණ්ඩායක වල අන්තරය බෙදනවා x කණ්ඩායක වල අන්තරය. y එක ඍණ සූත්‍රයකට ලිව්වොත් y එක ඍණ y2 බෙදීම x එක ඍණ x2. මේක ලියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම අපි හදනවා 7න් අඩු කරනවා 3. මෙයා x කණ්ඩායකේ මෙයා y කණ්ඩායකේ. මෙයා x කණ්ඩායකේ මෙයා y. පටිපාටිගත යුගලයක මුලින්ම තියෙන x කණ්ඩායකය දෙවනුවට තියෙන y කණ්ඩායකය. එතකොට අපි අඩු කළොත් 7 අඩු කිරීම 3යි 2 අඩු කිරීම 0යි 7න් 3ක් 4යි 2යි අවසාන උත්තරය 2යි. අනුක්‍රමණය දෙකක් වෙනවා. පැහැදිලිද අනුක්‍රමණය ලබා ගන්න හැටි? ඊළඟ දෙවෙනි කොටසෙන් කියනවා මේකේ සමීකරණය හරවා. ඔබ දන්නවද මේ සමීකරණය කියලා කියන්නේ y සමානයි mx ධන c ආකාර ගන්නවා. අපි දැන් m වලගේ හරි සමීකරණ ලියන්න තව මොනවද ඕනේ? මේ c වලගේ ඕනේ. c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද? සරල රේඛාවක් y අක්ෂයේ කැපෙන තැනට මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුර. මේ බලන්න මේ සරල රේඛාව y අක්ෂයේ කපනවා මෙතනින්. එයාට මේ මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුරින් ලැබෙන අන්තක්ඛණ්ඩ. මෙයා හැනංගේ බිංදු 3යි කියන මේ දිග කිය 3යි. එහෙනම් අන්තක්ඛණ්ඩය කීයද? 3යි. c කියන්නේ 3ක් වෙනවා. එම නිසා සමීකරණය y සමානයි 2x ධන 3. මේ සරල රේඛාවේ සමීකරණය. පැහැදිලි නේද? 19 වෙනි ගණන බලමු අපි. නවවෙනි ගණන. මේ බලන්න මේ ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මේක කොටස් කීපයකට බෙදලා තියෙනවා අපිට. මේ ටික අඳුරු කරලා තියනවා දීලා එකෙක් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය අදාළ කොටසේ දක්වා ඇත. පාඩ කළ කොටසේ වර්ගඵලය සොයන්න. මෙයාගේ වර්ගඵලය 15යි වර්ග සෙන්ටිමීටර්, මෙයාගේ 35යි වර්ග සෙන්ටිමීටර්, මෙයාගේ 28යි වර්ග සෙන්ටිමීටර්.
දැන් මේ 15 ලැබෙන්නේ කොහොමද? අපි දාලා බලමු. මෙයා 5යි මෙයා 3යි. වර්ගඵලය 3 වරක් 5 15යි. ඒක හරිනේ. මෙයා 5 නම් මෙයාත් 5යි. ඒක හිතලා දාන්න පොඩ්ඩක් ලබා ගන්න පුළුවන් අපිට. 35 ලැබෙන්නේ කාගේ කවුරු පහෙන් වුණාමද? 7. 7 වරක් 5 35යි. මෙතන 5 දාලා මෙතන 7 දාන්නත් පුළුවන්. හැබැයි ඒතර මේ දෙපැත්තට ගැලපෙන්නේ නැහැ. ඒතර මෙයා 7 නම් මෙයාත් 7යි. මෙයා 3 නම් මෙයාත් අනිවාර්යෙන් 3 ත්‍රිකෝණාශ්‍රයන් නිසා. එතකොට 28 වෙන්න 7 වරක් කීයද 28? 4යි. එහෙනම් මෙයා 4 නම් මෙයා 4යි. ඒ නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය 4 ගුණ කිරීම 3 දිග ගුණ කරන පළලින් 4 වරක් 3 12යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලි නේද? විසිවෙනි ගණන තුනයි x ඍණ 4y සමානයි 13යි දෙකයි x ඍණ 3y සමානයි 8යි. මේ සමීකරණ විසඳීමෙන් තොරව x ඍණ y වල අගයහනවා. ඔබට මේවායේ ගණනක් આવොත් එක එකතු කරලා බලන්න නැත්නම් අඩු කරලා බලන්න පිළිතුරු ලැබෙනවා. එහෙනම් දැන් අපි අපෙන් අහන්නේ x ඍණ y වල අගය. මම මෙයාගෙන් මෙයා අඩු කරනවා. පළවෙනියාගෙන් දෙවෙනියා අඩු කරලා බලනවා. බලමු එකෙන් අඩු කරනවා 2. 3x දැන් අපි ලියන්න පුළුවන් අපිට 3x ගෙන් 2x අඩු වුනහම x ඍණ 4යි y ගෙන් මේ බලන්න මම එක හදලා පෙන්නනවා ඍණ 4යි y ගෙන් අඩු වෙන්න ඕනේ ඍණ 3යි y. මේ පියවර මම ලියුවේ ඍණ 4යි y ගෙන් අඩු කරනවා ඍණ 3යි y නේ. එතකොට ඍණ 4යි y මෙතන ඍණයි ධනයි 3යි y අවසාන මෙතන උත්තරේ ඍණ 4යි ධන 3යි කියන්නේ ඍණ y. right 13න් 8ක් 13න් 8ක් අඩු කරන්න ඕනේ කියලා උත්තරේ 5යි. එහෙනම් විසඳීමෙන් තොරව අපි x ඍණ y වල උත්තරේ ලබා ගත්තා. පැහැදිලි නේද? ඊළඟ 21 වෙනි ගණන බලමු අපි. ABCD සමාන්තරාශ්‍රයේ ABCQ සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. මම රූපය අදින්නම් 21 වෙනි ගණන. මෙයා A B C D මෙයාට මෙයා සමාන්තරයි මෙයා සමාන්තරයි මෙයාට මෙයා සමාන්තරයි ඒ වගේම මෙතන Q මෙතන P අපිට මෙන්න මේ පාදයට සමාන්තර වෙනවා. ඉතින් උත්සාහයක් තියෙනවා. දැන් අපෙන් ගන්න x වල අගය. මේ බලන්න මෙන්න මේ කුඩා කෝණය තමයි x. මෙතන 102යි. මෙයා 102යි. මෙයා අංශක 60යි. දැන් අහන්නේ x වල අගය. බලන්නකෝ. ඔබ දන්නවා x වල අගය හද්දී දැන් මෙන්න මේක දැනගෙන ඉන්න ඕගොල්ලෝ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මෙයාට මෙයා සමානයි. ඒ අනුව මෙයා 60 නම් මෙයාත් 60යි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. හරි පුතේ අපි පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඒ විදිහට හිතලා හදන්නත් පුළුවන්. අපි බලමු මෙන්න මේ ක්‍රමේ පොඩ්ඩක් බලමු. මේ බලන්න මේ විදිහට ඔයගොල්ලෝ
මේ අංශක 60යිනේ. අපි වඩා පහසු ක්‍රමයකට මෙන්න මේ රේඛාවයි සමාන්තරයිනේ. එයා මෙහෙම තීරයක් රේඛාව මම මෙහෙම පොඩ්ඩක් පැත්තකින් හදලා පෙන්නුවොත් එහෙම ඔබට මේ මෙයාට මෙයා සමාන්තර අනිත් රේඛා අයින් කළා. මෙයා 60යි. එහෙනම් මෙයා කීයද? 60යිනේ. හේතුව මොකද්ද? අනුරූප කෝණ. එහෙනම් මෙයා 60යි නම් මෙයාත් 60යි. වඩාත්ම ලේසියි. එයාත් 60යි. දැන් අපිට මේ ත්‍රිකෝණය සලකලා මොකද්ද? ADQ ත්‍රිකෝණය සලකලා කෙලින් උත්තරේ ගන්න පුළුවන්. x ධන 102 ධන 60 කියලා කියන්නේ 180ට. එහෙනම් x ධන 2යි බිංදුවයි අපි එකතු කරමු 2යි 6යි 1යි 162යි. එහෙනම් 162 අනිත් පැත්තට ගියොත් අඩු කිරීම 162යි. එහෙනම් x වල උත්තරේ එතනින් අපිට ලැබෙනවා කීයද උත්තරේ? අඩු කරමු 2න් 10න් 2ක් 8යි. මෙතන 7යි. 7න් 6ක් 1යි. 1න් 1ක් බිංදුවයි. අංශක 18යි. පැහැදිලි? අංශක 18ක් වෙනවා. ඊළඟ 22 වෙනි ගණන. බලන්න පුතේ 22 වෙනි ගණන. 22 වෙනි ගණන බොහොම ලේසි ගණනක්. අපිට කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා කියනවා. m වර්ගය n ඒ වගේම mn. මේ වගේ ගණනක කුඩා පොදු ගුණාකාරය හොයද්දී අතර මෙතන සංඛ්‍යා නැහැ බීජීය අක්ෂර තියෙන්නේ. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය ගත්තාම අපිට කෙටිම ක්‍රමය තමයි මේ m කියන පදේ වැඩිම වර්ගය m වර්ගය n කියන පදේ වැඩිම බලය n වැඩිම බලය සලකලා කුඩා පොදු ගුණාකාරය ලියනවා. එහෙනම් උත්තරේ කීයද? m වර්ගය n. පැහැදිලි නේද? ඊළඟ ගාන බලන්න 23 වෙනි ගණන. අපිට රූප සටහන් දෙකක් දීලා තියෙනවා පුතේ. එකක් තමයි මෙන්න මේ රූප සටහන බලන්න පොඩ්ඩක්. කේන්ද්‍රික खंडයක්. මෙතනත් කේන්ද්‍රික खंडයක්. මෙතනත් කේන්ද්‍රික खंडයක්. මේ කෝණයේ අංශක 45යි මෙයා 7යි. මෙයත් 7යි. මේ ඔක්කොම සමානයි. මේක 45යි. මෙතනත් 45යි. මෙතනත් 45යි. ඊළඟ මේක කැපිටල් A කියන රූපය, මේ B කියන රූපයේ මේවා එකක්. මෙතන 180යි. ඔබට දන්නා සරල රේඛාක් මත කෝණය. මේක 14 සෙන්ටිමීටර්. නිෂ්කම්භය 14යි B රූපේ. දැන් අපි අහනවා හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද කියලා දන්නලු. ප්‍රකාශ කරන A රූපේ පරිමිතිය. A රූපේ පරිමිතිය B රූපේ පරිමිතියට සමාන. අපි බලමු මේ රූපේ පොඩක් අරගෙන අපි මම මේ A රූපේ පොඩක් සකස් කරගන්න මෙවන්. මම මේ කෝණය අංශක 45යි. මෙයා මේ දැම්මේ. ඊළඟ මෙයාත් මේ අංශක 45යි. මෙයාත් 45යි. මෙයාත් අංශක 45යි. උදේ මෙතන තව එකක් අඩුයි මේ. මම බැලුවේ ඒකයි. මෙහෙම තියෙනවා. මෙතනත් 45යි. මෙතනත් 7යි නේ. මම දාපු කෝණ වල විශාලත්වය ගැන හිතන්න එපා. 45 කොන 1 2 3 4යි. 1 2 3 4. ඔබට පේනවා මේ කෑලි හතරම එකතු වුණාම මෙන්න මේ වගේ ගන්න ලැබෙනවා. හරියට නිකන් B රූපේ වගේ. එතකොට මෙයා 7යිනේ. මෙයාත් 7යි. එතකොට ඇත්තට මේ දිගත් 14ක් වෙනවා. එතකොට මේ රූපෙමයි මේ. මේක අංශක 180ක් වෙනවා. පැහැදිලිනේ? එතකොට මේ රූප දෙකම සමානයි. දැන් අපි බලමු A රූපේ පරිමිතිය B රූපේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. මේ දිග මෙයාම නම් මේ දිගට සමානයි. එහෙනම් පළවෙනි එක හරි. පළවෙනි එක හරි. A හි වර්ගඵලය B හි වර්ගඵලයට සමානයිලු.
මෙයාගේ අරය 7යි මෙයාගේ අරය 7යි එහෙනම් මේ වර්ගඵලයට සමානයි අර වෘත්ත දෙක එකිනෙකට සමානයි ඊළඟට කියනවා a වල වර්ගඵලය විශාලයි මෙයාගේ වර්ගඵලය විශාලයිලු මෙයාට වඩා අපිට පේනවා එහෙම එකක් නැහැ මේ රූපය කියලා කියන්නේ මේ රූපේමයි නේ මෙයාමයි එහෙනම් මෙයාගේ වර්ගඵලය මෙයාට වඩා වැඩි වෙන්නේ නැහැ මේ දෙන්නගේ වර්ගඵලයන් දෙක සමානයි එහෙනම් අවසාන උත්තරේ වැරදි එහෙනම් හරි දාන්න ඕනේ අපි අර කොටුවට පළවෙනි කොටසටයි දෙවෙනි කොටසටයි තුන්වෙනි කොටස වැරදි 24 වෙනි ගාන බලන්න 24 වෙනි ගාන හිස්තනක් අඩු කිරීම දෙක වර්ගය සමානයි 9x වර්ගය අඩු කිරීම හිස්තනක් ධන 4 මේ වර්ගජ ප්‍රකාශනය මෙතන පූර්ණ වර්ගයක්. එතකොට මේ වර්ගජ ප්‍රකාශනය පූර්ණ වර්ගයක් කරලා තියෙන්නේ. ඔබ දන්නා පූර්ණ වර්ග වෙන්න මෙතන ඉන්න එක්කන අපි 9 කියන්නේ 3 වර්ගය x වර්ගය. 4 කියන්නේ 2 වර්ගය. එතකොට මෙතන 3x වල සම්පූර්ණයේ වර්ගය. පැහැදිලිද? එතකොට පූර්ණ වර්ගයක් සහිත වර්ගජ ප්‍රකාශනයක ආකාරය මෙහෙමයි. එහෙනම් මේ බලන්න මෙතෙන් දෙන්න ඕනේ 3x මෙතන ලකුණ ඍණ නිසා මෙතන ඍණ වෙයි. මෙතන 4 කියලා කියන්නේ 2 වර්ගය. 2. එහෙනම් 3x ඍණ 2. දැන් පොඩ්ඩක් මේක හිතලා බලන්න එනවද කියලා අපිට. ඒ වගේම මේ මැදට එන්න ඕනේ මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් ගුණ වෙලා. දෙවාරයක්. ඔබ දන්නවා මේ දෙන්න වරහන් ඉවත් කරලා බැලුවොත් අපිට හරියට පැහැදිලිව පේනවා 3x දෙකෙන් වුණාම 6x. ඒක දෙකෙන් වුණාම 12x. ඍණ 12x. ඔය හිස්තන් දෙකට මෙතන ඍණ 12x මෙතන ධන 3x. පොඩ්ඩක් බලන්න මේක වරහන් මම ඉවත් කරලා පෙන්නන්න. 3x ඍණ 2 3x ඍණ 2 අර එන්න ඕනේ. මේ බලන්න මෙයාගෙන් වුණාම 9x වර්ගය මෙයාගෙන් වුණාම ඍණ 6x මෙයාගෙන් වුණාම ඍණ 6x ධන 4 ඍණ 12x පැහැදිලි නේද? එතන 9x වර්ගය කියන්නේ 3x වර්ගය. හරි? මේ බැල පදේ එනවා. මම හිතන පැහැදිලි නේ? ඊළඟ 25 වෙනි ගණන බලන්න පුතේ. 25 වෙනි ගණනෙන් කියන්නේ බොහොම සරල දෙයක්. ABC යනු මෙයා A මෙතන B මෙතන C. ABC යනු ඒක රේඛීය නොවන එකම තලයේ පිහිටි ලක්ෂ 3කි. C ලක්ෂයේ සිට AB ලක්ෂද යා කරන රේඛාවට ඇති කෙටිම දුර. ඔබ දන්නා කෙටිම දුර කියන්නේ මේ රේඛාවට මේ C වල ඉඳලා දෙන කෙටිම දුර. දැන් මේවා දුරවල් මේවා ඕන එකක් දුරවල් මේවා ඔක්කොම දුරවල්. කෙටිම දුර කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දෙන ලම්බක දුර. ලම්බක දුර. කෙටිම දුර. ලම්බකයක් අඳින්න ඕනේ දල සටහනක සොයා ගැනීම සඳහා දල සටහනක් ඇඳ දක්වන්නේ නම් මෙතන අංශක 90ක් කියලා දාන්න ඕනේ. මේක කෙටිම දුර. අංශක 90 කියන්නේ ලම්බක දුර කියන එකයි. එහෙනම් දල සටහන මෙතන ඉඳලා මෙතන ලම්බකයක් ඇඳලා පෙන්නන්න අවශ්‍යයි. නිර්මාණය කරන්න යන්න එපා. දල සටහනක් අඳින්න කියන්නේ. එතකොට පුතේ අපි ගණන් 25 සාකච්ඡා කරලා අවසාන පළවෙනි වීඩියෝවෙන් පළවෙනි ගණන් 15 සාකච්ඡා කරා. දැන් මේකෙන් දෙවෙනි ගණන් 10 සාකච්ඡා කරා. මම හිතනවා ගණන් 25 පැහැදිලි. 10 ශ්‍රේණියේ දරුවන්ට මම ඊළඟට තුන්වෙනි වාරයට අදාළ පාඩමක් සාකච්ඡා කරන්න සූදානම් කරලා තියෙනවා. මම ඒ ලැබෙන්න සලස්සන්නම් මොකක්ද කියන එක පසුවට. එහෙමනම් හැමෝටම සුබ දවසක්. අයුබෝවන්.